මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා මාතලේ දන්කන්ද පොල්වත්තා කන්ද අංක 93 පදිංචි එච්.ජී. පුංචි බණ්ඩා මහතා සහ විමලා මහත්මියත් එම දෙපළගේ පුතුන් දෙදෙනා සහ ලේලිවරුන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා බැතිබර දායකත්වය ලබා දී තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් පුංචි බණ්ඩා මහතා හා විමලා මහත්මියටත් පුතුන් දෙදෙනාට හා ලේලියන්ටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනය ලැබීමට හේතු වාසනා වේවා. මේ භවයේදීම ධර්මාවබෝධය පිණිස මෙම කුසල කර්මය හේතු වේවා. මෙම උතුම් ධර්මදේශනය තුළින් මීට වසර ගණනාවකට පෙර පරලෝ සැපත් එච්.ජී. පුංචි බණ්ඩා මහත්මයාගේ දයාබර දෙමාපියන් වන එච්.ජී. පුංචිරාල පියාණන්ටත් ඩී.ජී. කිරිමැණිකා මෑණියන්ටත් විමලා මහත්මියගේ ආදරණීය දෙමාපියන් වන ජී.ජී. හීම් බණ්ඩා පියාණන්ටත් ජී.ජී. බණ්ඩාරමැණිකා මෑණියන් ඇතුළු මෙතෙක් පවුලේ පරලෝ සැපත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන්ව ඉක්මන් භවයකදී සසර දුක් නිමා කොට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. සියලු ලෝකවාසීන්ට ධර්මය අවබෝධ කිරීම සඳහා වෙහෙසෙන ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන පූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය පිණිසත් උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසත් මේ උතුම් වූ පුණ්‍ය ධර්මය හේතු වාසනා වේවා. මගඵල වඩන බුදුසසුනේ පැවැත්ම පිණිස කැපවෙන සියලුම ස්වාමින් වහන්සේලාට මේ උතුම් ධර්ම දාණය නිදුක් නිරෝගී චිරජීවනය පිණිසත් නිර්වාණ අවබෝධය පිණිසත් හේතු වාසනා වේවා. ලංකාවාසී ලෝකවාසී පින් කැමති සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ටද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිස මේ උතුම් ධර්ම දාණය හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සක්කාංචවෝ වික්ඛවේ දේසිස්සාමි සක්කාය සමුදයංච ධර්මානුශාසනාවේ සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරුවා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්මදේශනාවන් ශ්‍රවණය කරන ලබන්නා වූ සදහැවර පින්නතුනි, ගිහි ජීවිතයක් ගත කරන පුද්ගලයින් හට සෝවාන් මාර්ගඵලය ලබා ගැනීමට අනුගමනය කළ යුතු සුදුසු මහා පහසුව මාර්ගය සම්බන්ධ දේශනාවක්. මේ ඔබේ ඉල්ලීම. මේකට ගැළපෙන මාතෘකාවක් වශයෙන් තමයි මට පාඩම් තියෙන මාතෘකාවක් එතන ගත්තේ. දැන් මේ වචනවල තිබෙන වටහා ගැනීමේ දුර්වලකම් හදලා ඉන්න ඕන. ගිහි ජීවිත ගත කරනවා පැවිදි ජීවිත ගත කරනවා කියලා වෙනසක් මේකේ නෑ. අපිට පැහැදිලි වෙන්නේ මිනිස් සමාජයේ බුදුන් වහන්සේ පහළ වෙන විට එක පැත්තකට යමින් හිටියා. ඒකට අනුසෝතගාමී කියලා. තථාගතයන් වහන්සේ වෙනත් මගකට යන්න මේ දැකීමෙන් වෙනත් මගකට යන්න පාරක් විවෘත කළා. උන්වහන්සේ මග ගොසින් ප්‍රතිඵලකුත් ලබාගෙන ওই මග යන්න එපා මේ මග යන්න කියලා කළා. එතකොට මේක සූත්‍ර දේශනාශ්‍රයෙන් බලපුවම කියවෙන්නේ බණාසා සෝවාන්නේ කියන වචනය. ඒ කියන්නේ ඒ වැරදි මඟ පිළිබඳ කරුණු පැහැදිලි වීමක් සහ මේ පාරේ ගිහින් හරියන්නේ නැහැ මේ පාරේ යන්න ඕන කියන ආපු මගට තිත තැබීමක් වගේත් වෙනවා. එක විදිහකට.
තවත් ආකාරයකට පහසුම සහ සුදුසු කියලා ක්‍රමයක් අන් අය වෙනුවෙන් මට යෝජනා කරන්න හැකියාවක් නැහැ. මොකද මේ තම තමන්ගේ තේරුම් ගැනීමේ හැකියාව මත තමයි මේ පහසුම සහ සුදුසු කියලා තියෙන්නේ. පීනන්න බැරි නම් මොහොත ගැඹුරුයි. නැත්තම් ජලාශයකුත් ගැඹුරුයි. බහින්න බෑ ගිලෙනවා. ඒ බහින්න බැරි ජලාශයටම පීනන්න පුරුදු වුණාම ගැඹුරු නැතුව යනවා. අර ගැඹුරට මේ බය නුහුරුකමට බය. හුරු වුණාම ගැඹුර තියෙද්දිම බය නැහැ. ඒ වගේ මේ සෝවාන් වීම යනු ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම. පෘථග්ජනු යනු අනාර්ය මාර්ගයේ ඉන්න එක. එතකොට ඒක සාමාන්‍යයෙන් පැහැදිලි කරලා තියෙන තවත් විදිහක් තමයි ඒ පෘථග්ජන පුද්ගලයා සුඛී ජීවිතයේදී මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කරනවා. එතකොට කෙලෙස් වැඩෙනවා. අන්න ඒක තමයි පෘථග්ජන පුද්ගලයාගේ කෙලෙස් වැඩෙනවා කියන එකෙන් පෙන්වන්නේ ඔහු දුක්වලට හේතු එකතු කරනවා කියන එක. මේක නතර වෙනවා. මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කිරීම නවත්තලා මෙනෙහි කළ යුතු ධර්ම පැත්තක් තියෙනවා. ඒ පැත්තට පටන් ගන්නවා. එතකොට අර මෙනෙහි කිරීම නිසා හටගත්තා වූ දැවිලි තැවිලි කියන්නේ මේවා මේ සිතේ හටගන්නා වූ දැවිලි තැවිලි මේවා ප්‍රහීන වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මම තවත් මෙහෙම විදිහකින් කියන්නම් මේක. සෝවාන් වීම යනු දුක හේතු වැටහීමමයි. එහෙනම් එතනින් එහාට තවදුරටත් දුක ලබන්න අවශ්‍ය හේතු රැස් කරන්න ඔහුගේ හිත ඉඩ දෙන්නේ නැහැනේ. දැන් නැති වූ තැනක් කැමති නම් ඒකට මාර්ගය යන්න ඕන. අර ඔබ පාසලෙන් කොහෙන් හරි ඉගෙනගෙන තිබෙනා වූ සංයෝජන පෙළිවල ඉන්පසු තියෙන්නේ කාමරාග ව්‍යාපාද තුනී කිරීම විනාශ කිරීම නම් වූ ක්‍රියාවක් නේද? අර ඒ තුනී කිරීම විනාශ වීම කියන රැස් කළ දේවල් රැස් කරන්නේ නැතුව අස් කරන එක. ඒ නිසා මම දකින්නේ මිනිස් සමාජයට Tamanගේ නොදන්නාකම නිසා වැරදීගේ ප්‍රතිපදාවක් තුළ මිනිසා විසින්ම ඛේදවාචකයක් තනා ගන්නවා. බාහිර ලෝකේ තියෙන ඛේදවාචකයන්ට අමතරව ජීවිතය තුළ ඛේදවාචකයක් තනා ගන්නවා. මම නම් කියන්නේ පරිලාහ නිරයක් හදා ගන්නවායි කියලා. ඉතින් මේ කරුණු තේරුම් ගැනීමක් මේකේ පවතින්නේ. ඒ තේරුම් ගත්තම තමයි එයින් මිදෙන්න තෙරුවන් සරණ වළංගු කරගන්න පුළුවන්කමක් තියෙන්නේ. තෙරුවන් සරණ තියෙන්නේ වෙන මොකටවත්ම නෙමෙයි ඔකින් මිදීම සඳහා. නමුත් අපි එතෙන්ට ආවේ නැහැ. ඔය ළමා කාලේ ඉඳලා මේක කියනවා. මොකට කියනවද දන්නේ නැහැ. වචනෙන් කියනවා විතරයි. අනේ වචනෙන් කියපු කාරණාව දුක් ගෙනත් දෙන්නේ මොකෙන්ද කියලා තේරුම් ගත්තාම එයින් මිදීම සඳහා යොදා ගැනීම තමයි මේ සරණ කරගන්නවා කියන්නේ පිහිට කරගන්නවා කියන එකනේ. ඉතින් දැම්ම කලබල වෙන්න එපා කොහොමද බුදුන් සරණ කරගන්න කියලා. ඉතින් බුදුන් පදයට අර්ථයක් තියෙනවා කෙනෙක් නුනට. ධර්මයේ පදයට අර්ථයක් තියෙනවා ඔබ
දන්නවට වඩා සමහර විට සංඝපදයට අර්ථයක් තියෙනවා කාගේවත් සරණ වෙනකොට තමන්ගේ සරණ කියන ඒ විදිහට. මේක මම ඔය පාලි පාඨවල තිබෙනා වූ පද විවරණය කරන්නේ නැතුව වෙන විදිහකින් පැහැදිලි කරන්න. මේ වනටත් ඔබට මේක අහන්න ලැබිලා ඇති මගේ දේශනාවක් තුළ මම මේක කරලා තියෙනවා. තථාගතයන් වහන්සේ කළ වැඩක් තියෙනවා. උන්වහන්සේ හමුවට ඇවිදින් තියෙනවා යහපත් චරිතයක් ගත කරන පුද්ගලයෙක්. ඒ අර්ථයෙන්ම ඔහුට භද්‍රක ගාමිණී කියලා තියෙන්නේ. ඒ නම මතක් වෙනකොට ඔබට මතක ඇති මෙමට ඊට පෙර මෙම දේශනාව ඒ කාරණය පැහැදිලි කරයි කියලා. ඒකේ ඔහු ඇවිදින් තථාගතයන් වහන්සේට ඉල්ලීමක් කරලා තියෙනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මට දුකයි හේතුවයි දේශනා කරන්න කියලා. ඉතින් තථාගතයන් වහන්සේ අර අපට දැන් මේ පොතපත උගන්වලා තියෙන ජාති දුක්ඛ, ජරාපි දුක්ඛ, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ මේවා විස්තර කරපු බවක් පේන්නේ නැහැ. දැන් ඔබට කිසියම් ආකාරයක දුකක් තේරෙනවා. නමුත් ඒක ආර්ය සත්‍ය දුකේ ටිකක් විතරයි. ඒකට හේතුව තේරෙන්නේ නැහැ ඔබට. දුක නම් තේරෙනවා සමහර විට. හිසේ කැක්කමක් හදනවා, තුවාලයක් හදනවා, පාඩුවක් වුණාම හරි දුක දැනෙනවා. නමුත් ඒ හේතුව පිළිබඳ විවරණයක් ඔබට දැනෙන්නේ නැහැ. අන්න ඒ නිසා මේ මා ඉදිරිපත් කරන කාරණේ මුල් කරගෙන ඔබේ ජීවිතයටත් තව ටිකක් එකතු කරගන්න. ඒ උදාහරණ ගැලපෙන්නේ නැත්නම් ඔබේ ජීවිතයට උදාහරණ එකතු කරගන්න. තථාගතයන් වහන්සේ වදාරනවා මෙහිදී මා ඔබ ਵਿਚාරනවා, ඔබෙන් අහනවා. කොමක් දහලා තියෙන්නේ? ඔබ ගමේ රටේ ජීවත් වෙනකොට ඔබට සම්බන්ධ අයට කරදරයක්, පීඩාවක්, දුකක්, චෝදනාවක් ආවහම ඔබට දුක දැනෙන අය ඉන්නවද? ඔව්. එහෙම පිරිසක් ඉන්නවා. ඒ කරදර හිරියා පීඩා චෝදනාම ආවම ඔබට දුකක් දැනෙන්නේ නැති අයත් ඉන්නවද? ඔව් ඉන්නවා. එතකොට පාලියෙන් තමයි කතා කරන්නේ නැත්තේ ඒ භාෂාව. නමුත් අපි කතා කරන අර ගැඹුරු වචන කතාවක් නැතු සුඛී ජීවිතය විවරණය කරනවා. ජීවිතෙන් අහලා බලනවා. ඒ කවුරු කවුද අලහපුවාම මම බැඳුන මම ප්‍රිය කරන පිරිසට යම් කරදරයක් හිරිහැරයක් වුණාම තමයි මට දුක දැනෙන්නේ. විරුද්ධවාදීන්ට නෙමෙයි, නමුත් ප්‍රියභාවයක් සම්බන්ධයක් නැති අයත් එක්කලා ඒගොල්ලෝ වුණාට මට ඒක දැනෙන්නේ නැහැ. දැන් මේ සමාජයේ ඔක්කොටම දුක දැනෙනවා. නමුත් හේතුව දැනෙන්නේ නැහැ. ඒ නිසා හේතුව නැති කර ගැනීමෙන් දුක නැති කරගන්න පාරට යන්න තේරෙන්නේ නැහැ. එතුමන්ගේ උත්තරේ තියෙන්නේ කොහොමද? ඒ තමන් ඇසුරේ ඉන්න පිරිසට යම් කරදරයක්, හිරිහැරයක්, පීඩාවක් වුණාම තමන්ට දුක දැනෙන කාරණාව ඔවුන් එක්කලා මගේ තියෙන බැඳීමක් නිසා. ඡන්ද රාගය කියන වචනේ පාවිච්චි කරනවා. ඡන්ද කියන්නේ කැමැත්ත, රාග කියන්නේ ඇල්ම කියන එක. ඉතින් ඔබ එදාට යන්නේ නැතුව අදට ගන්න. සවන් දෙන්න ඕන කෙනෙක්. ඔබට මෙහෙම සංසුන්න සැනසෙල්ලේ ඉන්න බැරුව ඔබේ සිතට බයසෝක වේදනා, දැවිලි තැවිලි, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර මොනවා නිසා දෙන්නේ බලන්න. එදිනෙදා සමාජයේ ඒ සැනසෙල්ල ජීවත් වෙන්න ඉන්න මිනිස්සුන් මිනිසාට
එහෙම සැනසෙල්ල ජීවත් වෙන්න විදිහක් නැතුව නිරන්තරයෙන්ම අසහනෙන් පීඩාවෙන් කනගාටුවෙන් ඉන්න සිද්ධ වෙනවා නම් ඒ ඔබේ දුක. නමුත් ඔබ මේකට අවුවට වැස්සට පින්නට සමාජයට බනිනව ඇරුණාම මේකට හේතුව ඔබ ළඟ තියෙනවා කියන්න දන්නේ නැහැ. බලන්න සමාජයේ වගේ තමන් පීඩාවට කරදරයටපත් වුණාම කාට හරි දොස් කියන්න නේද බලන්න කියලා. එතකොට එහෙනම් ඒක අපි තුලින් තේරුම් ගන්න ඕන. තේරුම් ගැනීම තුළ තව දිගු කතාවක් ඒක පිටපස පවතිනවා. අපි ජීවත් වෙන්න යනවා. ජීවත් වෙනවා. නමුත් අපි මේ තථාගතයන් වහන්සේ වදාළ පරිදි මේක දකින්න පුරුදු කරගත්තේ නැතිව ජීවත් වෙන්න ගියාපුවාම ඒ අයට කියන නමක් දෙනවා තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ අනුශාසනා තේරුම් ගත්තේ නැති දැක්මක් ඇති බැවින් පෘථග්ජනයෝ අසුතවත් පෘථග්ජනයෝ. මේ බුදුරජාණන් වහන්සේ වදාළ දුක අසුතවත් පෘථග්ජනයින්ට උරුමයි ස්ත්‍රී පුරුෂ ගෙහෙවිති ගිහි පැවිදි ભેදෙන් තොරව. ලංකාවේ හරි ඉන්දියාවේ හරි ලෝකෙ කොතනක හිටියත්. එහෙම තේරුම් ගන්න. ඇඳුම් මාරු කළයි කියලා ධනවත් දුප්පත් උනායි කියලා සුවිසල් මැදුරක හිටියයි කියලා එහෙම වෙනසක් එහෙම ඒවායින් ලැබෙන්නා වූ සොයක් වෙනම තියෙන්න පුළුවනි. නමුත් අර ඔබට පීඩනය ඇති කරන්න වූ කාරණා ටික මේ කාටවත් නිදහස් වෙන්න බෑ. ඒ අයට ප්‍රිය කරන ඇලෙන ඒ අය දුකටපත් කරන කාරණා වෙන වෙනම තියෙනවා. එහෙම තේරුම් ගන්න ඕන. එතකොට මේ පීඩාවට පත් වුණ අය සම්බන්ධතා අතහරිනවා. ගම අතහැර යනවා. රට අතහැර යනවා. ඉඩකඩම් විකුණලා තව තැන් වලට යනවා. ඔවුන්ට දන්නා විදිහට මේ කරදරෙන් නිදහස් වෙන්න. ඒකට කියන්නේ ඉසේ රදයට කොට්ටේ මාරු කරනවා කියලා. ඉසේ රදේ ඔළුවේනේ තියෙන්නේ කොට්ටේ මාරු කරාට හොඳ වෙන්නේ නැහනේ. තථාගතයන් වහන්සේ වදාරන්නේ ලෝකයා සමාජයට දොස් කීවට Taman දුක් ගෙනත් දෙන්නේ ලෝකේ තියෙන ධර්මතා කියලා. තථාගතයන් වහන්සේ වදාරන්නේ ඒකේ දුර්වලකම Taman ළඟ තියෙන්නේ කියලා. එහෙනම් යම් දුකක් හට ගන්නවාද ඒකට හේතුව Taman ළඟ තියෙන එකක්. ඔය මේ දේශනාවල කියවෙනවනේ චතුස්සත්‍ය අවබෝධ වේවා කියන වචනයක්. ඔය චතුස්සත්‍ය පිළිබඳ වැටහීමම තමයි සෝවාන් වීම කියලා කියන්නේ. එතෙන්දි එහෙමනම් දුක හේතුව තේරීම ඊට පස්සේ නැති වූ තන මාර්ගේ යන්න පටන් ගන්න එක. දැන් එතකොට නැති වූ තන මාර්ගේ යන්න බෑ ඒක දුක හේතුව තේරෙන්නේ නැතුව. එතකොට සමාජයේ ඒකට වෙනත් අර්ථයක් දීලා තියෙනවා මාර්ගඵල ලබන්න. ඒ මොනව බලාපොරොත්තු වෙනවද කියලා මටවත් තේරෙන්නේ නැහැ. මාර්ගඵලයක් ලබන්න. එහෙම මාර්ගඵල කියලා එකක් නැහැ ඒකේ. මම ඈත දේශනා සවන් දුන්නා නම් ඔබට ඒකේ මම මාර්ග සහ ඵල කියලා වෙනම පෙන්නලා තියෙන්නේ. ඒක මම කියන දෙයක් නෙවෙයි. ධර්මයේ අකාලික ගුණය ආරම්භ බලන්න. සක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ. මොකක්ද ඒකේ පෙන්වන්නේ? මාර්ගය ගත්තොත් ඵලයටපත් වෙන්න කල්ගත වෙන්නේ නැහැ. ක්ෂණ මාත්‍රයක්වත් කල්ගත වෙන්නේ නැහැ. මාර්ගය අවසන් වෙනකොට හම්බ වෙන්නේ ඵලය. මොකද්ද මේ මාර්ගය කියන්නේ එතකොට? ඉතින් අපි ඒක සමාජයට පැහැදිලි කළා ඔබ ඉන්න මාර්ග දෙකක් තුනක් ඔස්සේ. එතන මාර්ගය කියලා කියන්නේ පාර කියලා මම කිව්වේ නෑනේ.
පාරට මාර්ගය කියනවා. නමුත් කෙනෙක් විභාගයට සූදානම් වෙලා පාඩම් කරනවා. දැන් පාඩම් කරනවා කියන්නේ විභාගේ පාස් වෙන්න මාර්ගය අරන් ඉන්නවා. අනිත් කෙනා පාඩම් කරන්නේ නැහැ, මාර්ගය අරන් නැහැ. දැන් මාර්ගය කියන්නේ මොකේද එතකොට? අනුගමනය කළ යුතු පිළිපදාව, ප්‍රතිපදාව. එහෙම එකක් ඒක තේරුම් ගන්න ඕන. ඉතින් ඔබේ ජීවිතේ මේක තේරෙන්න ඉස්සෙල්ලා ඔබ දැනටත් ගත්ත මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගඵල නෙමෙයි හැබැයි. නමුත් මාර්ගයක් ගන්නවා. අර පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් සිතරට හැඟීම් පාලනය කරගන්න නැති කරගන්න දහන්සෙන් නැතුව හැඟීම් වලට වහල් වෙලා කය වචන සිත පාවිච්චි කරන එක. ඒ ඔය හැඟීම් කියන්නේ එතකොට ලෝභ දේශ මොහ. ලෝභ දේශ මොහ හිතට එන කෙනෙකුට සැප ලැබෙන්නේ නැහැ කාටවත්. එතකොට ඒක තුල ඒක ඒ වචන වලින් කයෙන් යම්කිසි ක්‍රියාවක් කරන්න ගියොත් ඔහු ගන්න මාර්ගයට කියන්නේ පාප මාර්ගය. ඒකේ ඵලය ඒ මොහොතේම නැහැ. තව ටිකක් කල් ගියාට පස්සේ නැත්තම් මතු ජීවිතේටත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒකත් එහෙමනම් පාප මාර්ගයේ ඵලය. නමුත් මේ ඔබ බලාපොරොත්තු වෙන ආර්ය මාර්ගයේ ඵලය. මේ මම කතා කරන්නේ ආර්ය මාර්ගය නෙමෙයි. පාප මාර්ගයේ ඵලය. මේට වඩා හොඳ මාර්ගයක් පිළිබඳ ඔබට තේරුම් යනවා නැත්නම් කවුරු හරි කියලා දෙනවා. ඒ ඔස්සේ ඔබ යනවා. එදිනෙදා ජීවිතේ ඔබ මේ මාර්ගය ගන්නවා. පරාර්ථකාමීත්වය, පරෝපකාරය, උදව්පකාර කිරීම, පිහිටවීම කියන වචනය යටතේ කෙනෙකුට යහපතක් වෙන ක්‍රියාකලාපය සඳහා කාලය ධනය සමය කැප් කරනවා. ඒකත් සිතට සතුටක් ගෙනත් දෙන මාර්ගයක්. නමුත් ඔබ ඉන්නේ පෘථග්ජන භාවයේ නම් ඒ මොහොතේ ලැබෙන එක ප්‍රවෘත්ති විපාක මේකට ඵලයක් පස්සෙත් තියෙනවා. ඒක පුණ්‍ය මාර්ගය. ඒකේ ඵලයේ විපාකය. පාප මාර්ගය ඵලයේ විපාකය. නමුත් මේ දෙකම කර්ම මාර්ගය. අන්න දැන් තේරුම් ගන්න කර්ම මාර්ගයේ කරන කිසිවක ප්‍රතිඵලයක් වශයෙන් නෙමෙයි මාර්ගඵල හම්බ වෙන්නේ. මේකට වචන දෙකක් තියෙනවා මම පැහැදිලි කරන කර්ම මාර්ගය සහ ධර්ම මාර්ගය. එතකොට ඔබ අනුගමනය කළ යුත්තක් මේ පාර කියන අර්ථය නෙමෙයි මේ මාර්ගය කියන්නේ. එතකොට ධර්ම ශ්‍රවණය කළ නොකළ පුද්ගලයාට තව කවුරු හරි කියලා දෙපු කාරණයක් ඔස්සේ කර්ම මාර්ගයේ හොඳ එක හෝ නරක එක යන්න පුළුවන්. මේ කර්ම මාර්ගයේ ඉන්න පුද්ගලයාට වඩා වළංගු වෙන්නේ කර්මයේ පිළිසරණ. ඒක පාලියට පෙරළුවොත් කම්මං සරණං ගච්ඡති. කර්මයේ සරණ කරගෙන ජීවත් වෙනවා. එතකොට කර්මයේ සරණ කරගත්තාම කර්මයට සසරේ විපාක හම්බ වෙනවා. කර්ම විපාක. නමුත් මාර්ගඵල වලින් මොකක්ද හම්බ වෙනවා කියලා තියෙන්නේ? මාර්ගඵල පිළිවෙලින් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය. නිර්වාණය කර්ම විපාකයක් නෙමෙයි. නමුත් ඒක මාර්ගයක ඵලයක්. එතකොට මේ මාර්ගයේ තියෙනවා ඇත්තේ ඔබේ සිතේම කියලා තේරෙන්නේ නැද්ද එහෙමනම්? එහෙනම් ඔබට තව ටිකක් යමක් තේරුම් ගන්න පහසු නැද්ද? ජීවිතේ ලදරෙක් වශයෙන් පටන් ගත්තම අර භද්‍රකට ගාමිණීට කිව්වා වගේ ලෝකෙත් එක්කලා ඔබ කොක්ක දාගත්තේ නැතුවම ඇලින ගැටෙන කාරණා මොකුත් ගත්තේ නැතුවම
දරුවන්ගේ හිතේ තියෙන අර ලස්සන මූණුවර හදවතේ තියෙන ගතිය කැපවීමක් නෙමෙයි කලබල වීමක් නැති සංසුන් බවක ඉන්නවා. ඒක නැති වෙන්නේ නැද්ද ඊට පස්සේ? ඒ මොනවා නිසාද එහෙනම්? ඔබ හිත ඇතුලේ දුකට හේතු රැස් කරන්න පටන් ගන්නවා. සිත ඇතුලේ මේ දුකට හේතු රැස් කරන්නේ කොහොමද? හමු වෙන දේවල් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරගෙන ඒවත් එක්කලා ඇලිලා ගැටිලා පස්සේ ගන්න තියෙනවා. දවස පුරාම නිින්ද හැරෙන විට කාර්යයන්ෙහිදී මෙන්න මේ විදිහට ලෝකෙත් එක්කලාව ගැටුමක් හදා ගන්නවා. කොහොමද ලෝකෙත් එක්කලා ගැටුම හැදෙන්නේ? ඒ ලෝකේ තියෙන දේවල් එක්ක ඔක්කොම වැරදි බවට පත් කර ගන්නවා. අභාසයි නිදා ගන්න. එතකොට එළිය වැටෙන එක වැරදි නැත්නම් කවුරු හරි ඇහැරෝඩ එක වැරදි. අන්න එහෙමයි ඒක. ඔබ කැමති කම්මැලිකමට ඉන්න. තාත්තා නැත්නම් අම්මා වැඩ කරන්නේ නැහැ කියලා බනිනවට කැමති නෑ ඊට පස්සේ. වැරදි. එහෙම නැත්නම් ඔබ සීතලට ඉන්න කැමති. ඇඟ රත් වෙලා දාඩිය දානවා. දැන් අවුව වැරදි. අන්න එහෙම මේ සිදුවෙන සිදුවීම් වලට ඔබ රුචි අරුචිකත්වයක් දෙනවා. නේ අපි මේ ලෝකෙට ආවයි කියලා ගංගා ගලන එක, නියගේ හැදෙන එක, කුණාටු අල්ලන එක, මේ ලෝකෙ සිදුවීම් කලින් කාලවල සිදුවෙන වෙනස් වීම නවත්තන්න බෑ. දැන් ඔබ ගයක් හදන කෙනෙක්. දැන් බිත්ති බැඳලා වහලේ ගහන්න බලන් ඉන්නවා. දැන් දවස් ගාණක් වහිනවා. දැන් වැස්ස හරිද? වැස්ස කෙරෙහි ඔබ සන්තෝෂයිද තරහයිද? මනින් නැද්ද වැස්සට? ඔබ ගොයන් හදන්න බලන් ඉන්නවා. තවාන දැන් වේලෙන් දෙන්නේ. වතුර නැහැ. දැන් පායන එක වැරදිකාරයෙක් නෙමෙයිද? ඔබ ගොයන් කපන්න බලන් ඉන්නවා. සතියක් පුස්සේ වහිනවා. දැන් වහින එක වැරදිකාරයෙක් නෙමෙයිද? මෙන්න මෙහෙම මේ දකින්න මොකද මේ කරන්නේ කියලා. තථාගතයන් වහන්සේ වදාරනවා පුද්ගලයෙක් ජීවත් වෙන්න ගිහින් උදේ සිට දවල් හවස දක්වාම දකින අහන මේ සියලුම කාරණා නිසා තමන්ගේ හිතට අප්‍රසන්න අකමැති ප්‍රියභාවයක් උපදවන්නේ නැති දේවල් උපදිනවා නම් ඒ මනසට උදේටන් රෑ වෙනතුරු සැනසෙල්ලක් නැහැ. තව ඔකට මස්ත බාල්දුව කියලා වචනකුත් කියයි. මොකට කියනවද මම දන්නේ නැහැ. ඔය අප්‍රසන්න හැඟීමට කියලා තියෙන වචනයක්. ඒක සිංහල තේරුම මම දන්නෙත් නැහැ. නමුත් කේන්තියෙන් තමයි ප්‍රකාශ කරන්නේ සමාජය. දැන් අර පුද්ගලයාට පරිලාහ නිරයක් කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. මේවා ඔස්සේ තේරුම් ගන්න මම මේ පාලියට යන්න නැතුව ඔබට කියන්න හදන්නේ පෘථග්ජන පුද්ගලයා ලෝකෙත් එක්කලා ජීවත් වෙන්න ගිහින් ඇලීම ගැටීම නිසාම ඇලීමේදී ඒවා නැති වෙන එක දුකක්, ගැටීමේදී ඒවා ලැබෙන එක දුකක්. දැන් මේකට වචනයක් ගන්න, මේකට කියන්නේ උපාදානය. උපාදානය දුකයි. එහෙනම් උපාදානයේ රස කරගන්නා මාර්ගයේ අනුසෝතගාමී, ඒ වැරද්ද තේරුම් ගත්තාම උපාදානයේ අස් කරගන්න මාර්ගයේ පටිසෝතගාමී. මේ රැස් වෙන එක නතර වෙන එක මාර්ගය, අර වැඩෙන මාර්ගය අවසන් වෙන එක.
එතකොට මේකට තව වචනයක් තියෙනවා. සක්කාය සමුදේගාමිනී ප්‍රතිපදාව. ඔන්න පාලියෙන් ගත්ත එකක්. සක්කාය සමුදේගාමිනී ප්‍රතිපදාව කියන්නේ උපාදානයට බැඳෙන්නා වූ පාර කියන එක. ඒක ඉඳමින් ඔබ ලාභයට හෝ නොමිලේ හෝ කවුරු හරි ප්‍රදානය කරන සෝවාන් ඵලයක් බලාපොරොත්තු වෙනවා. ඒ මාර්ගය ගැනීමක් නැහැනේ. අර ඔබ අනුගමනය කළෙත් මාර්ගයක්. ලෝකෙ සිදුවෙන සිදුවීමත් එක්කලා රුචි අරුචිකාරම් බෙදාගෙන ඇලෙන ගැටෙන එක. දැන් අපිට කැමති විදිහකට නෙමෙයි ලෝකේ ඉරපායන්නේ බහින්නේ හරි අවු වැටෙන්නේ හරි මේ කාරණා සිදු වෙන්නේ කාල්ගනික විපර්යාසයන්. අපි ඒ නිසා මොකද වෙන්නේ? නොසතුටටපත් වෙනවා. ඒ Taman හදාගත්ත එක නේද? දැන් ගම්බද විවාහයේ තියෙනවා නේද ලස්සන වචනයක්. ඒක සාමාන්‍යයෙන් ඔය මට මතකයි ගීතයක තියෙන්නේ හත්වලාමේ වෙච්ච දෙයට මක් කරන්නද කියලා. තව ටිකක් සරල සිංහල භාෂාවෙන් කිව්වොත් සිදුවන දෙයට මොනවා කරන්නද කියලා කියන්නේ. අන්න වගේ මේ සිදුවෙන දේවල් කෙරෙහි අපට උපේක්ෂා සහගත වෙන්න, ඇලෙන්න ගැටෙන්න නැතුව ඉන්න අපි හුරු වුණා නම් මේ ප්‍රශ්නේ නැහැ. එහෙනම් සසරට ඇලීම දුකටපත් වීම අපි අතින් සිදුනා වූ වරදක්. දැන් මේ චින්තන විප්ලවය කරගන්නේ කොහොමද මේන් ගැලවිලා ඉන්නේ? අන්න ප්‍රත්‍යඥ පුද්ගලයා ඊට පස්සේ කාට හරි බැන ඉන්නව ඇරුණාම මෙහෙම මේකට හේතුව Taman ළඟ තියෙන්නේ කියලා දන්නේ නැහැ. එතකොට මේ ඔබ බාහිර ලෝකෙත් එක්කලා සම්බන්ධතා පවත්වන රූපේ, ශබ්දේ, ගන්ධේ නැත්තම් වහින හැටි පේන එක, ගොරෝණයට ඇහෙන එක, පරිස වචනයක් කියන එක ඇහෙන එක, ප්‍රසන්තාවක් කරන ඇහෙන එක, ඒවා මේ සිතට දැනෙන විදිහක් තියෙනවානේ. කොහෙන් හරි පස් ආකාරයෙන් එකකින් සිතට දැනෙනවා. ඇහෙන් සිතට දැනෙනවා. එතකොට ප්‍රසන්න අප්‍රසන්න දේවල් පේනවා කියනවා. කනෙන් සිතට දැනෙනවා. එතකොට ප්‍රසන්න අප්‍රසන්න දේවල් ඇහෙනවා කියනවා. නාසයෙන් සිතට දැනෙනවා. එතකොට ගඳයි සුවඳයි කියලා ඇලෙන දෙපැත්තක් දැනෙනවා කියනවා. දිවෙන් සිතට දැනෙනවා. එතකොට රසයි තිත්තයි නැත්තම් මිහිරි අමිහිරි රස කියලා ගන්නවා. කයෙන් සිතට දැනෙනවා. සුව පහසුව කරදර කියලා, ප්‍රියාප්‍රිය කියලා. අර මම වචනයක් කිව්වා. මේ බාහිර ලෝකේ තියෙන දේවල් දොරවල් පහේ උදව්වෙන් සිතට දැනෙනවා. ඒක නැතුව ඉන්න බෑ මේ දොරවල් පහ දාන ආපුවාම. ඒවා වෙන ආකාර දැනෙන්නනේ පහ දීලා තියෙන්නේ. ඇයි ඔබ ඒක එක්කලා කොක්කක් දාගත්තේ? ඇලෙන්න ගැටෙන්න ගියේ. ඒකට මොකද්ද කියන්නේ? අන්න ඒකට කියනවා මමත්වයෙන් ගැනීම. මඤ්ඤමානය, මඤ්ඤණාව. අන්න පෘථග්ජනයා මම කියලා කයට කියනවා නැත්නම් නම තේලන පුද්ගලයාට කියනවා වරුණාම මේ ආර්ය සත්‍යය මම කියන්නේ ওই කයට නෙමෙයි කියලා දන්නේ නැහැ. එහෙනම් ඒ කය 32කට බෙදලා ඒකේ මම නැහැ කියලා තීරණයක් ගත්තට එහෙම හරියන්නේ නැහැ. ඒ සම්මත සමාජයේ එහෙම මම සම්මා සම්බුද්ධ කියෝ වගේ මෞකසින් බී ජීවිත ආසාන දක්වා එහෙම සම්මත පිළිගැනීමට අනුව එහෙම කෙනෙක් නැතුවා නෙවෙයි. මේ බුදුරජාණන් වහන්සේ මම කියන එක ඒ මොහොතට හිතවට උපදින හැඟීමේ තියෙන දෙයක්. මම සාමාන්‍යයෙන් මෙහෙම කියලා දෙන්නම්. යම් කිසි පුද්ගලයෙක් එතරම් පිළිගැනීමක් නැතුව ගමේ ඉන්නවා. හීනමානයෙන්. ඔහුට අට පිළිගත්ත තනතුරක් හම්බ වෙනවා උගත්කම නිසා කොහේ හරි. එහෙ ගියාපම ඔහුට
මේ ඔහු යටතේ විශාල පිරිසක් ඔහු මෙහෙවන්නෙක් අනදෙන කෙනෙක් හරි ඔහු ලොක්කෙක්. ඕකේ ආස්වාදයක් තියෙන ඔහුට එතකොට තමන් යටතේ කියන දෙයක්. ගෙදර ආපුවම එහෙම නැහැ. දැන් ගෙදර ආවමත් මේක පෙන්වන්න ඕන. මම මෙහෙම කෙනෙක්. ඒ මම කියන්නේ මොකද්ද? ඉස්සරත් ඒ පුද්ගලයා හිටියා. දැන් මොකද්ද යාට මම උනේ? තනතුරනේ. රැස් පෙන්නනවා කියලා කියනවා නේද? සමහරට මම පැහැදිලි කරනවා මෙහෙමත් ඕක. යම් කිසි කෙනෙකුට බලතලක් හම්බ වෙනවා. ඒක පොලිසිය හරි, හමුදාව හරි, නායක හමුදාව හරි, රජයේ දෙපාර්තමේන්තුවක හරි. ඒ පුද්ගලයන් පාලනය කරන්න. නිල බලයක් නේ. ඒ නිලධාරියා. නිලේ දරන්න. නිලේ පාවිච්චි කර හැකි. ගෙදර ආපුවම නිලධාරියාද? නෑ. අසල්වාසියා. බිරිඳ ගෙනන් තැමියා. දරුවන් ගෙනන් තාත්තා. ඔවුන්ටත් පෙන්වන්න ගියොත් රැස්. එතකොට ඒ පෙන්වන්න හදන්නේ ඉස්සරත් ඒ කය තිබුණා. දැන් පෙන්වන්න හදන්නේ මම කියලා මොකද්ද? අර නිලයනේ. අන්න බුදුරජාණන් වහන්සේ මඤ්ඤමානය කියන්නේ ওই කයට නෙමෙයි. ඒ මොහොතට එන දේ කෙරෙහි ඇලීමෙන් ගැටීමෙන් මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. එතකොට ඒවා 1000ක් එනවද 100ක් එනවද 5ක් එනවද දවසට දන්නේ නැහැ. එක එක මොහොතට එකයි එන්නේ. ඒකත් එක්කලා මේ බන්ධනේ ඇති කරගන්න එක ඇලෙන ගැටෙන එකට තමයි මඤ්ඤමානය කියන්නේ. දැන් මේ නිසා දුක් උපදින්න හේතුවක් චිත්තාභ්‍යන්තරයට බැස ගන්නවා. දැන් පෘථග්ජන පුද්ගලයා කරන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මේ දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් එක්කලා ඇලෙමින් ගැටෙමින් චිත්තාභ්‍යන්තරයට හැංගෙන්න හේතුවක් තියෙනවා. සිත ඇතුලේ පැහැවෙනවා කියලා තමයි ඔබ කල්පනා කියන්නේ ඕකට. මම කියනවා පස්සේ ගන්න තියෙනවායි කියලා. හේතු වශයෙන්. තථාගතයන් වහන්සේ වදාහරනවා හරි ලස්සන වචනයක්. අදිඨාන අබිනිවේෂ අනුසය. දැඩිවගෙන සිත තුළ පැවැත්වීම තුළින් යලිත් හටගන්නට හේතුවක් නිදන් කිරීම. එතකොට දැන් අද තිබ්බොත් හෙට අන්න අර ඔබේ ඇඟේ ලේ රත් වෙන්නේ, ඔබට යකායනවා කියලා කියන්නේ, මරාණ මැරෙන්න හිතනවා කියන්නේ ඒ තමයි දුක හටගත්තා. හේතුව ඔබ ළඟ තියෙන නිසා. මේක තමයි මේ විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ. අමගේ පොතක හදපු බණක් නෙමෙයි. ඔබ විවරණය කරනවා. දැන් දුක මොකද්ද? අර ඔබ දන්නවා නම් ව්‍යාධි ශෝක පරිදේව දුක් දුම්නස්. එතකොට තථාගතයන් වහන්සේකට නමක් තියෙනවා මේක හට ගන්නකොට මේක පංච උපාදානස්කන්ධයක් කියලා. පංච උපාදානස්කන්ධය හට ගන්න හේතුව තණ්හාව. දැන් ඔබ ඇලෙන ගැටෙන ස්වභාවයන් චිත්තාභ්‍යන්තරයට අබිනිවේෂ අනුසය කළේ අන්න ඒ තමයි හේතු තැබීම. ඉතින් මේ විදිහට හේතු ගොඩක් හිතේ තබාගෙන මේ ලෝකේ සැනසෙල්ල ඉන්න කල්පනා කළාට නායට ගහපුවම පෙනේ කරනවා වගේ අදාළ හේතු යෙදෙනකොට ඔබේ හිතේ ඇතුලේ තියෙනා වූ මේ හදාගත්ත ටික ඇවිදින් ඔබ වෙහතර පීඩාවට පත් කරනවා. මේකට කියන නම මොකද්ද? ඔන්න ඊට පස්සේ අර ඔබ ඉගෙනගෙන ඉස්කෝලේට ගිය වචනට මම එනවා. අයමයි මේ වෙනත් පාරකින් මම මේක ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඔය ඇහෙන් දැනෙන සිතට කනෙන් දැනෙන සිතට මං එහෙම නෙකිවේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතට දැනෙනවා. ඒ දැනෙන්නේ එන අරමුණක් මගෙන්. ඒ අරමුණට කියනවා සක්කාය කියලා. ඔය සමාජයේ නම් මේ කයට සක්කාය කියන අය ඉන්නවා. නමුත් මට එහෙම කියන්න අයිතියක් නැහැ. මොකද මේ තථාගතයන් වහන්සේ සත්තට්ඨාන කුසල දේශනා සූත්‍රය දේශනා කරමින් සක්කාය 6ක් පහළ වෙනවා කියලා තියෙනවා. ඇහි කනේ නාසයේ දිවේ කයේ. වේදනා කාය, සංඥා කාය, සංකාර කාය, විඥාන කාය තමයි කාය. කාය.
එතකොට මේ ඇස තුළ කන තුළ නාසය තුළ ඔබට හම් වෙන රූපය, ශබ්දය, ගන්ධය, රසය හඳුනාගන්න තව පුංචි පුංචි ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. ඒක විඳින්න ඕන, ඒක හඳුනන්න ඕන, ඒකට ඔබ කැමති පරිදි ඇලෙන්න ගැටෙන්න ඕන, ඒ කාරණා ටික දැනගන්න ඕන. ඔබ නොකලට මේ සිද්ධිය වහාම සිද්ධ වෙනවා. ඒක තුළ තමයි මේ මම ඉන්නේ, ඊට එහාට නැහැ. ඒ මොහොතෙන් හටගන්න එක තුළ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ සක්කාය දිට්ඨිය හටගන්නේ. දැන් සෝවාන් වෙන්න සක්කාය දිට්ඨිය කැඩෙන්න ඕනේ, සක්කාය දිට්ඨිය බැඳෙන හැටි ඉගෙන ගන්න ඕනේ. දැන් මේ ඔබේ මේ ඇසේ කනේ නාසයේ දිවේ පහළ වෙන සක්කාය තදින් ගත්තාම සක්කාය දිට්ඨි. අර පහළ වෙන එක සක්කාය නැත්තම් පංචස්කන්ධය, දිට්ඨි වුණාම පංච උපාදානස්කන්ධය. දැන් ලෝකේ ජීවත් වෙන්න සක්කාය පහළ වෙන්න වෙනවා. හැබැයි දිට්ඨිය බැඳෙන්න ඕන නැහැ. දිට්ඨි වුණොත් ඒක තමයි සසරට බැඳෙන දුකට හේතු රැස් කරන පාර. එතකොට මේකට තථාගතයන් වහන්සේ වදාරන්නේ අරමුණු සක්කාය දිට්ඨිය බැඳෙනවායි කියලා. අර ලාභාලාභ සැප දුක් නින්දා අපසංසා ලෝභාලෝභ කැමති අතමිත් එක්කලා මේවත් එක්කලා ඇලෙන ගැටෙන ගියොත් එහෙම ඒක තුලින් තමයි මේ සංයෝජනය සසරට බැඳීම දුකට හේතු චිත්තාභ්‍යන්තර රැස් කිරීම සිද්ධ වෙන්නේ. එතකොට මේක තේරුම් නොගත්තොත් එහෙම ජීවත් වෙන්න ගිහින් උගතානුගතා තුළ පව් කරන්නා තුළ පින් කරන්නා තුළ ගිහියා තුළ පැවිද්දා තුළ වෙනසක් නැහැ. ඔවුන් ඔක්කොම මේ සක්කාය මම වචන එකත් සමුදය ගාමනී පටිපදාවේ. සමුදය කියන්නේ එක් රැස් කරන සංඋදය එක්ව හට ගන්න සමුදය. ඒ කියන්නේ දුක් රැස් කරන ප්‍රතිපදාවේ. උපාදානයට හේතු රැස් කරන ප්‍රතිපදාවේ. එතකොට ඒක ගිහියන්ට විතරද තියෙන්නේ? නෑ, ඒ නොතේරෙන පෘථග්ජන සියලු දෙනාම ඒකේ ඉන්නේ. දැන් ඔබ මෙහෙමද මේ දුක කල්පනා කළේ? සංසාරේ දුකයි කියලාද, ජීවිතේ දුකයි කියලාද ඔබ කල්පනා කරන්න ඇත්තේ? තම තමන්ට මේවට එක එක අදහස් තියෙනවා. නමුත් මාතපිටකෙන් හොයාගනු ලබන්නේ උපාදානයේ දුක් ගෙනත් දෙයි. දැන් උපාදානයේ ජීවිතේට එක සැරේ නෙවෙයි වෙන්නේ. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයින් ඒ පුද්ගලයා ගන්න අරමුණු තුළ තමයි මේ බැඳීම සංයෝජනය වීම සසරට බැඳීම සිද්ධ වෙන්නේ. ඉතින් මොන ක්‍රමෙන් හරි මේක තේරුම් ගන්න ඕනේ. ඒක අර ලේසිම ක්‍රමය කියලා මගෙන් ඇහුවට ඔබේ රුචිකත්වයේ තේරෙන්නේ නැහැ මට ලේසිම ක්‍රමය කියලා දෙන්න. මම පාලි වැඩිපුර පාවිච්චි කරන්නේ නැතුව ඔබ ළඟ සිදුවෙන ආකාරය භද්‍රකගාමිනී සූත්‍රයේ ආශ්‍රයෙන් අරගෙන කියලා දෙමින් ඉන්නවා. දැන් මොකද්ද මේකේ තේරෙන්නේ? මේ බුදුබණ කියලා කියන්නේ එදා ලෝකේ සිදුවෙච්ච දෙයක් විස්තර කරන හැටිද? ඔබ පමාද විහරණයට අහු වෙන හැටි කියලා දෙන එකද? ඔබ දුකටපත් වෙන හැටි කියලා දුන්නාම අන්න දැන් පේනවා. දැන් ඊට පස්සේ මේ දුකටපත් වීම ඔබට තේරෙනවා. ඒකට හේතුව අව්වේ වැස්සේ පින්නේ බාහිර ලෝකෙ නැති බව තේරෙනවා. ඒකට හේතුව ඒ මොහොත හේතුව දකින්න පොත පාඩම් කරලා කියා ඉන්නේ නැතුව. දුකට හේතුව තණ්හාව කියලා වචනයක් තියෙනවානේ. අර උපාදානය වෙනවා කියලා කියන්නේ තණ්හාව වුණොත්. රූපයට තණ්හාව, ශබ්දයට තණ්හාව, ගන්ධයට තණ්හාව, රසයට තණ්හාව, ලෝභයට තණ්හාව, ද්වේෂයට තණ්හාව, මෝහයට තණ්හාව, පවට තණ්හාව, පිනට තණ්හාව, ධානයට තණ්හාව. කොහේ ඇලුනත්. කොහේ ඇලුනත් තථාගතයන් වහන්සේ වදාරනවා අල්ලා ගැනීමෙන් තැවුල. අර උපාදා පරිත්තස්ස කියන එකෙන් උපාදාන කියන එක. උපාදා පරිත්තස්ස කියන්නේ තැවුල කියන එක. උපාදා කියන්නේ අර තදින් අල්ලා ගැනීම. දැන් අපිට ගිනි අඟුරක් අතර දීලා තියෙනවා.
රත් වෙනව දැනට විසි කර හැකිනේ. ඔබ තදින් අල්ලගත්තොත් තව පිච්චෙනවා නේද? ඔබට අයිස් කැටයක් අත දීලා තියෙනවා. සීතල දැනුනොත් විසි කර හැකිනේ. නමුත් තදින් අල්ල ගන්නකොට තව ඒකෙනුත් පිච්චෙනවානේ. ඒ වගේ ලෝකෙත් එක්කලා ගණදර ගන්න පුළුවන් විදියක් තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. ඔය නූතනයේ එක එක්කෙනා මේ ටවුන් යන්නේ නැතුව බැංකුව යන්නේ නැතුව ගෙදර ඉඳලා ගණදර කරන්න පුළුවන් හදලා දෙන්නේ. ක්‍රම ඒවත් මාර්ගය එතකොට. තථාගතයන් වහන්සේ මිනිසාගේ ඇස්පාදා දෙනවා මේ ලෝකෙත් එක්කලා කොක්ක දා ගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයකට ඉගෙන ගන්න කියලා. දැන් අර බැඳෙනවට දිට්ටි කියනවා බැඳෙන්නේ නැතුව නේද කැඩෙනවා කියන්නේ. ඒකේ තව ටිකක් මට කියලා දෙන්න පුළුවන්. ඔබට පේනවා මෙහෙම. ඔබ ලදරුවෙක් වශයෙන් දුවෙක් පුතෙක් වශයෙන් මෙලවට ආවා. එයාට නම තිබ්බා අම්මා තාත්තා. එයාම පාසල් ගියා. එයාම ජීවිත අවසානයේ දක්වාම ඉන්නවා. එතකොට කෙනෙක් ඉන්නවා පේනවා. එයා මම කියලායි ඔබ හිතන්නේ. නමුත් මේ වෙනස් වෙන සිත ඔබට ගෝචර කරගන්න පුළුවන් නම් ඇසෙන් කනට කනෙන් නාසයට දිවෙන් කායට කයෙන් සිතට සහ ඇස තුළමත් නිරන්තරයෙන් මාරු වෙන බව ඒ එකකින් එකකට යන්නේ නැත්නම් මොනවත් මේ බුදුරජාණන් වහන්සේ වදාළ සක්කාය දිට්ඨිය තියෙන්නේ කයේ නෙමෙයි අරමුණේ. අරමුණු සක්කාය දිට්ඨිය බැඳීම. ඒක එතන නැසෙනවා. බැඳුනත් නැසෙනවා නැතත් නැසෙනවා. සිතට ඉන්න බෑ. හටගත්තත් නැසෙනවා අල්ලගත්තත් නැතත් නැසෙනවා. එතකොට එහෙම නැසෙන බව තේරුණාම මව් කුසෙන් බිහි ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන්න ආව සතෙක් පුද්ගලයෙක් නැති බව තේරෙනවා. ඇහැට පේන්නේ නොනින් තේරුම් ගන්න වෙනවා. එතකොට මෙතනම අරමුණක් පාසාසාරට බැඳෙන එක සංයෝජන ධර්ම කියලා පෙන්නනවා. දැන් මොකද්ද මේකෙන් වෙන්න ඕන වෙනස එතකොට? මේකට තථාගතයන් වහන්සේ නමක් තියෙනවා. අසුත පෘථග්ජනයා මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උපදින පංචස්කන්ධය ආත්ම කොට ගන්නවායි කියලා. අර ආත්ම කොට ගන්නවා කියන්නේ ඒකට එන්න දේ මම කොට ගන්නවා. අන්න ඔබට දැන් තේරුම් ගන්න තථාගතයන් වහන්සේගේ මම යනු ඔබ තුළ තියෙනා වූ ලෝභයට, ද්වේෂයට, මෝහයට, ඊර්ෂ්‍යාවට, ක්‍රෝධයට, වෛරයට, පවට පිනට අල්ලාගත්ත කාරණායනකොට ඒ මොහොතේ ඒ හැඟීමටයි මම කියන්නේ. ඒකයි සක්කාය දිට්ඨි කියන්නේ. දැන් සක්කාය දිට්ඨියට බැඳෙන පාරේ යන හින්දා තමයි පෘථග්ජන කියලා කියන්නේ. අල්ලා ගන්න පාරේ යන හින්දා තමයි පෘථග්ජන කියලා කියන්නේ. දැන් අල්ලා ගැනීම නවත්තන්න අර බෙදන එක වෙනුවට උපේක්ෂා සහගත වෙන්නට පුරුදු වෙනකොට ඒක ආපහු යන පාර. හදාගත්ත පාර අයින් කරන පාර. දැන් තථාගතයන් වහන්සේ මේ පිළිබඳව සඳහන් කරපු දේ ඔබේ ජීවිතයට ගලපලා පෙන්නුවොත් මේ පුරුදුන් මාවත තුල කෙනෙක් නිලයෙන්, කුලයෙන්, බලයෙන්, ධනෙන් කොහෙන් ඉහළට ගියත් පහළ හිටියත් මෙන්න මේ ළමා කාලේ මහලු කාලය දක්වා මේ ප්‍රියාප්‍රිය කැමැති අකමැති ආදී වශයෙන් ලෝකෙත් එක්කලා ඇති කරගන්නා වූ ගැටුම් සංඛ්‍යාව වැඩි කරගන්නවා. එවිට මහලු වයසට ගියාපුවාම මෙන්න මේ බුදුන් වහන්සේ වදාළ සංඛාර දුක්ඛය විඳින හැටි පෘථග්ජන මට්ටමේ ඉන්න මහලු මවෙක් පියෙක් දිහා බලලා තේරුම් ගන්න. ඔබට නෑ. එයාට තියෙනවා මේ දුක. කොහොමද ඒක කියන්නේ? බඩගින්නට කන්න ගෙනත් දෙන්නේ නැති එක වැරදි. ගෙනත් දෙන එක වැරදි. තේ රස්නේ කරලා ගෙනත් දෙන එක වැරදි. සීතලෙන් ගෙනත් එක වැරදි. ලුණු වැඩි එක වැරදි. ලුණු නැති එකත් වැරදි. ඇඳුම් ගෙනහම ඒක වෙනස් පරණයි. ගෙනාවේ නැත්නම් ඒත් හොඳ නෑ. බලන් ආවහම හොඳයි. ආවේ නැත්නම් හොඳ නෑ. මේ විදිහට මම කියන්නේ මේකට අවුවයි වැස්සයි පින්නයි ගඟ ගලන එකයි පායන එකයි වහින එකයි සේරම වැරදි. ඒවා නිසා Taman ඇවිස්සෙනකොට අන්න පරිලාහ නිරය. මේක නේද දුක කියන්නේ.
දැන් බුදුරජාණන් වහන්සේ මේ දුක හටගන්න හේතු නැති කරගත්ත නිසා ප්‍රශංසා කළා කළා නින්දාව කියලා බැන්නයි කියලා ඒ ලෝකේ කාරණා හැම තිබුණා. උන්වහන්සේ ඒවෙන් කලබලයටපත් වෙන්නේ නැති දිවයිනක ඉන්නේ. ගම් අතරට ගලාන යන්නේ නැති දිවයිනක ඉන්නවා වගේ වැස්සට යට වෙන්නේ නැතනක ගයක් හදාන ඉන්නවා වගේ. උන්වහන්සේ මේවා නිසා පීඩණයටපත් නොවෙන්නා වූ ස්වභාවයකට හිතපත් කරන් තියෙනවා. ඒක ඉන්නවට කියනවා නිවන් සුව ලබනවා නිවනේ වැඩ ඉන්නවා කියලා. ඔබ කොහෙද නිවනක් හොයන්නේ? මරණයෙන් එහා පැත්තේ කවුරු ලබා දෙන? අන්නේ මිත්‍යා දෘෂ්ටි ධර්ම ශ්‍රවණයෙන් කඩා ගන්න. එහෙමයි. බුදුන් වහන්සේ ලෝකෙට පහළ වුණේ ඔබට කෑම ගන්න එක නවත්තන්න නෙවෙයි. ඔබ ඇඳුම් අඳින එක නවත්තන්න නෙවෙයි. ඔබ ලෝකෙත් එක්කලා සම්බන්ධතාවපත් වෙන එක නවත්තන්න නෙවෙයි. ඔබට ප්‍රවේණියෙන් උරුම වුණා වූ මාතෘත්වය හෝ පීතෘත්වයටපත් වෙලා දරුවෙක් හදන එක නවත්තන්නත් නෙවෙයි. ඔය ඕක වැරදි කියලා උගන්වන්න හැදුවට. ඒවා හැම එකක්ම ලෙන්ගතුව ආදරණීයව බැඳීමකින් තොරව කාමරාග ව්‍යාපාද කියන්නා වූ මේ මූසල අදහසකින් තොරව. ඒකට කියන්නේ මූසල කියලා. නරක. බන්ධනීය අදහසකින් තොරව කරන්න පුළුවන් දේවල්. ඒකට ආදරය විතරක් ඇති. කාමරාග ව්‍යාපාද ඕන නැහැ. අන්න එහෙම ලබාගත් ජීවිතයේ ඒ දීලා තියෙන ආකාරයෙන් විඳින්න පුළුවන් පරිසරයක් දුන්නා. ඒක ඔබ අරද්දාගත්ත නිසා මේ පරිසරයේ ඔබ නරක එකක් බවට පත් කරගත්තා. බුදුරජාණන් වහන්සේ අන්නේ වැරද්ද පෙන්ලා දීලා මේ පරිසරයේ විඳින්න අවස්ථාවක් ලබා දෙන්නයි මේ කාරණා පැහැදිලි කරලා තියෙන්නේ. ඔබට වැරදුන දේ නිවැරදි කරලා වෙන්න. නැත්නම් ඔබ හිතන්න දරුවෙක් කියලා. ඔබ පාට කණ්ණාඩියක් දාගෙන ඉන්නවා. ඉතින් ඔබට කණ්ණාඩිය නිල් පාටයි. ඉතින් ලෝකේ ඔක්කොම නිල් පාටට පේනවා. දැන් ඔබ අනිත් අයත් එක්කලා කොක්ක දාගන්න යනවා. ලෝකේ නිල් පාටයි කියන ඔබ මතේ ඉන්නවා. ඔබට පේන්නේ එහෙමනේ අනිත් අය නෑ කියන නෑ ඔබට පේන්නේ නිල් පාටමයි. දැන් ලෝකෙට දොස් කියලා හරිද? නෑ ලෝකේ කොහොමත් කොළ පාටයි හරිත වර්ණයි. කණ්ණාඩිය නිසානේ ඔබට නිල් උනේ. ඒ වගේ මේ ඔබේ ඇහැට කනට නාසයට දිවට කයට වැටලා තිනවා සක්කාය දිට්ඨි කියලා කණ්ණාඩියක්. ඒකට තමයි ඔක්කොම ඔය විදිහට පේන්නේ. ඒක ගලවපුවාම ඔය හරි වැරදි හොඳ නරක කැමති අකමැති ඕවා එකක්වත් නැහැ. එහෙනම් ඒ හැම සිද්ධියක් හමුවේදීම නොසලී ජීවත් වෙන්න පුළුවන් මනසක් උපේක්ෂාසගත. දැන් ඉතින් හුරු කරන්න වෙනවා. අන්නේ හුරු කරන්න ගියාම අර එකතු කරපු කාරණා අඩු වෙන්න පටන් ගන්නවා ක්‍රමෙන් එහා පැත්තට. ඒක නෙමෙයි ආර්ය මාර්ගයේ යන්න සෝවාන් වෙලා ඉන්න ඕන කියලා කියන්නේ. දැන් කාමරාග ව්‍යාපාද තුනී කිරීම විනාශ කිරීම කියන එකේ මොකද කරන්නේ? අර දුකට හේතු අස්කර කර යනවා. දැන් මේ වැඩේටම යම්කිසි මාර්ගයක් ඔබ ගන්නවා. දැන් මේවා පිළිබඳ තේරෙනකොට ඔබේ ඇඳුම නම් වෙනස් වෙන්නේ නැහැ. ඕන නම් වෙනස් කරගත්ත හැකි. නමුත් ඔබේ දැක්ම අර එනදේ මගේ ආත්ම කියලා ගන්න පුරුද්ද කිවතනෙන් කියන්නේ නැහැ. ඒක තමයි කරන්නේ අරමුණක් පාපා. ආත්ම කොට ගැනීම ආත්ම දෘෂ්ටිය. ඒක ඔබට දුක් ගෙනත් දුන්නයි කියලා තේරුණාම මේක හතුරෙක් වශයෙන් පිළිගන්නේ නැද්ද ඊට පස්සේ? මේ හතුර පන්නන්න ඕන ගෙදරින්. මේ හතුරු එක හතුරෙක් නෙමෙයි හතුරු හමුදාවක්. ඔබ දන්නේ නැතුව නේවාසික කරන ගෙදර ඇතුලේ. ඒකට නමක් තියෙනවා ඊට පස්සේ කෙලස් කියලා.
ලෝකෙ දුක් ගෙනත් දෙන්නේ නැහැ. කෙලෙස් වල දුක තියෙනවා කියලා තේරුම් ගන්න. කෙලෙස් නතන්න ඕන දුකක් නැතුව ඉන්න කියලා තේරුම් ගන්නකො එතකොට. නමුත් සමහර අයට කෙලෙස් ටික තියෙන්න ඕනේ. තියාන සෝවාන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අනාගතේ නිවන් දකින්න. ඒ කියන්නේ දැනට කෙලෙස් පාවිච්චි කරන්න ඕනේ. ඔබ ඉන්නවට වඩා සුන්දර කෙනෙක්, අහිංසක කෙනෙක්, අවංක කෙනෙක්, පිරිසුදු කෙනෙක් කරන එක නේද මේ බුදුන් වහන්සේගේ බලාපොරොත්තුව. මිනිස් කයට මිනිස් නමට ගැලපෙන මිනිස් කමෙන් යුක්ත සමාජයක් නේද එතකොට මේ සිත පිරිසුදු කර ගැනීමෙන් හැදෙන්නේ. ඔබ හිතනවාද ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය සේරම තියාන සෝවාන් වෙන්න පුළුවන් කියලා? නිවන් දකින්න පුළුවන් කියලා? දැන් තවන් දෙන්න මේ වචනෙට. ලෝභක්ඛය නිබ්බානං, දෝසක්ඛය නිබ්බානං, මෝහක්ඛය නිබ්බානං. අර වැඩෙන ප්‍රතිපදාව යනකොට සක්කාය සමුදය ගාමිනී කියනවා. මුලින් ගත්තේ වචන ඒකනේ. තේරුම් අරගෙන වීරියෙන් අයින් කරගෙන යනවා කියනවා සක්කාය නිරෝධ ගාමිනී. ඔබ එකපාරක යමින් ඉන්නවා බුදුරජාණන් වහන්සේ ඒක පෙන්වනවා ඔක වැරදි. ඔකේ මහ විශාල බරක් දරන්න වෙන්නේ. මෙන්න මේ පාරේ යන්න. එතකොට මේක එක්කෝ ත්‍රිපිටකය කියවලා තේරුම් ගන්න ඕන. නැත්නම් මේ වගේ කරුණු පැහැදිලි කරන කෙනෙකුගේ ආශ්‍රයෙන් ඒ වචන අහලා ඔබ තුලින් ඔබ වටහා ගන්න ඕන. එහෙම නැතුව ඔබට මීට වඩා ධනය, කුලය, නිලය, රැකියාව, බලතල ලොකුයි නම් ඒවා පස්සේ පන්නනවා ඔබ. හැබැයි දුවලා වෙහෙස වෙලා අන්තිමට හදාගන්න විදිහකුත් නැහැ. තේරෙන්නේ නැහනේ දැන්. දැන් අර හොස්සාගෙන් මැස්සා යන්න බැරි තරමට ලෝකෙත් එක්කලා කොක්ක දාගෙන විඳව ඉන්නවා දවල් රෑ දෙකේ. මම මේ කතා කරේ සරල කරුණක්. මේක මේ ඔබේ ඉල්ලීම අනුව මේක කළේ මම. ගැඹුරු වචන ගන්නෙත් නැතුව, පාලි පාඨ ඔක්කොම ගන්නෙත් නැතුව ඔබ තුලින් දකින්න. එතකොට තව වචනයක් විතරක් කියන්නම්. මෙන්න මේ ඇහි කනේ නාසයේ දිවේ කයේ රූපයට ඇලෙන ගැටෙන කතියට කියනවා තණ්හාව හේවත් වාන කියලා. වාන කියන වචනයක් පාළියේ තියෙනවා. වාන තමයි දුකට හේතුව. දුකට හේතුව තණ්හාවනේ. වාන පදයට බුදුරජාණන් වහන්සේ මුලින් නිර් එකතු කරනවා. එතකොට නිර්වාණ. වාන තණ්හාව නම් නිර්වාණ තෘෂ්ණාව නැති. ඉතින් අර රූපයට, ශබ්දයට, ගන්ධයට ඇලෙන ගැටෙන ස්වභාවයට තණ්හාව කියලා කියන්නේ ඒක නැති කරලා බලන්නකෝ. එහෙම එකක් තියනවාද කියලා. එතකොට නිර්භය තැනක් හම්බ වෙනවා. බාහිර සාධක ඔබ පීඩනයටපත් කරන්නේ. එයම සුවයක්. අර ඔබට දුකට උපදින හේතු වලට පව කියනවා සංඛාර කියලා. හිත ඒකතු කරන જાති වලට. ඒ සංඛාරයන්ගේ සංසිඳීමම සැපයි කියලා පාංශුකෝලයකට ගිහිල්ලා ගාථාව අහන මොහොතක් පාසාව බහලා ඇති තේසං ූප සමෝසුකෝ. ඒක කරගන්න කල්පනා කරන්නේ අනුන් වෙනුවෙන් කියා ඉන්නවා මරුණෙන් පස්සේ. ඒ වායේ සංසිඳීමම සැපයි. එහෙනම් සංසිඳවගෙන බලන්න. ඒක කරන්නේ නැතුව නිල අටිනාකමක් අර ගාතාවට දීලා මොක මරුණාම කියන්න තියෙන එකක් කියලා ඉතින් කියා ඉන්නවා. ඒකට බයයි හරියට. ගාතාව රාමු කරගන්න කැමතිත් නැහැ. බයයි. මම ඒකට මෙහෙම කියන්නම්. ඒ ගාතාවට ඔබ දීලා තියෙන අසුන්දරාගේම අයින් වෙලා යනවා ඔක තේරෙනකොට. ඒක බැනර් එක ගහනවා වෙනකොට ගෙදර ප්‍රදර්ශනය කරලා තියාගන්න හිතෙයි ඔබට. මේකෙන් පෙන්වන පූර්ව ආදර්ශය. එනිසා මිනිසාගේ අසුභවාදී චින්තනය වෙනස් කරන්න බුදුර ලෝකෙට පහළ වෙන්නේ. මිනිසාගේ දුක්ඛගාමිනී චින්තනය වෙනස් කරන්න බුදුර ලෝකෙට පහළ වෙන්නේ. ඒ චින්තනය වෙනස් කරගත්තාම ඒ බුදුන් වහන්සේ වදාකලා මාර්ගයේ සරණින් ඔබට නිවීම නැමැති ඵලය හම්බ වෙනවා. වෙන මොකවත් ඵල කියලා જાතියක් නැහැ. මාර්ග ඵල කියලා જાතියක් නැහැ. ලෝභ දේශ මොහ නිවෙනකොට
නිවීම නැමැති ඵලය සෝවාන් ආදී මාර්ග ඵල පිළිවෙලින් සම්පූර්ණ වෙනවා. ඒකට මේවා අස් කරන්න ඕන. හංගලා බෑ. මීට වඩා මේ කාලයේ ඉතුරුයි කියලා මම හිතන්නේ නැහැ. දැන් එබැවින් සරල කරුණක් මේ පැහැදිලි කරේ. එන්තව ගිහි පැවිදි කියන වචන ඕන නැහැ. තේරුම් අරගත්ත ඕන කෙනෙකුට. මොකද ගිහි සමාජයේ තේරුම් ගත්ත සෝවාන් වෙච්ච අය ඉඳී පැවිදි සමාජයේ තේරුම් ගත්තේ නැත්නම් සෝවාන් නොවන අය ඉඳී. ඒක අපිට වෙනස් කරන්න බෑ. නමුත් මේ වාසනාව ගෙනාපු අය ඉන්න එපැයි. ඒ අයට පැහැදිලි වේවි. කල් නොයවා ඉහාත්මාසෙන් මේ කරුණු තේරුම් අරගෙන බුදු සමයෙන් පෙන්වන උපරිම ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය කරුණු අවබෝධයට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වේවායි කියලා සුභාශිර්වාදනය කරමින් මම අනුශාසනාව මෙසේ අවසන් කරනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා බැතිබර දායකත්වය දනු ලබන්නේ මාතලේ දන්කන්ද පොල්වත්තා කන්ද අංක 93 පදිංචි එච්.ජී. පුංචිබණ්ඩා මහතා සහ විමලා මහත්මියත් එම දෙපළගේ පුතුන් දෙදෙනා සහ ලේලිවරුන් විසිනි. ඊට පස්සේ ඔවුන්ගේ අරමුණු ටික. මේ උතුම් ධර්ම දේශනය තුලින් ලබන්නා වූ පුණ්‍ය කුසලයේ පුංචිබණ්ඩා මහතා සහ විමලා මහත්මියටත් පුතුන් දෙදෙනාට හා ලේලියටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනයේ ලැබීමට හේතු වාසනාව වේවා. මේ බවදීම ධර්මාවබෝධය පිණිස මෙම කුසල කර්මයේ හේතු වේවා. මේ උතුම් ධර්ම දේශනය තුලින් මීට වසර ගණනාවකට පෙර පරලොවසපත් එච්.ජී. පුංචිබණ්ඩා මහත්මයාගේ දයාබර දෙමව්පියන් වන එච්.ජී. පුංචිරාල පියාණන්ටත් ජී.ඩී. කිරිමැණිකා මෑණියන්ටත් විමලා මහත්මියගේ ආදරණීය දෙමාපියන් වන ජී.ජී. හිම්බණ්ඩා පියාණන්ටත් ජී.ජී. බණ්ඩාර මැණිකා මෑණියන් ඇතුළු මෙතෙක් පවුලේ පරලොවසපත් සියලු ඥාතිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන්ව ඉක්මන් භවයකදී සසර දුක් නිමා කොට උතුම් නිර්වෘ චතුස්සත්‍ය අවබෝධය පිණිස මෙම පුණ්‍ය කුසල් හේතු වේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු ලෝකවාසීන්ට ධර්මය අවබෝධ කිරීම සඳහා වෙහෙස වන ගෞරවනීය දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිසත් උතුම් නිර්වාණ අවබෝධය පිණිසත් මෙම පුණ්‍ය ධර්මයේ හේතු වේවා. මගපල වඩන බුදු සසුනේ පැවැත්ම පිණිස කැපෙන සියලුම ස්වාමින් වහන්සේලාට මේ උතුම් ධර්ම දානයේ දුක් නිරෝගී චිරජීවනයේ පිණිස නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවා. ලංකාවාසී ලෝකවාසී පින් කැමති සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ටද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ උතුම් ධර්ම දානයේ හේතු ආසනා වේවා. සාදු 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 මම ඔක්කොම කියෙව්වා. දෙවියන් පිළිබඳ සංකල්පය තව ටිකක් අහලා තේරුම් අරගන්න. ලෝකෙද ඔක්කොම ඉන්න දෙවියෝ බෞද්ධ වෙන්නෙත් නැහැ. හින්දු ආගමේ දෙවියෝ සහ අපේ ආගමේ දෙවියෝ ඒ දේව සංකල්පය දෙකක් කියන එකත් ඉගෙන ගන්න. මේ දැනුම දිනු කරගන්න. එහෙනම් ධර්ම දේශනාවක් කරවාගෙන කරුණ අවබෝධ කරවා ගැනීම තුළ ලබාගත් මේ අවබෝධය උපතු පරිදි පරලොවසපත් ඥාතින්ට උපහාර හා පින් පිණිස වේවා. ඔබ හැම දෙනාගේ කරුණ අවබෝධයෙන් ඉහාත්ම වශයෙන්ම දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව පවිෂ්ඨව නිවීම සැනසීම හඳුනා ගන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දෙනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං